අපේ පාලමේ නම මහත්මයාණන්ගේ රහස්ථානය. නැත්නම් රහස්ථානයේ වසන තැනැත්තා. අපි මේ ජීවත් වෙන කාලයේදී අපි විටින් විට විවිධ කාලවල විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පෞල් ප්‍රශ්න, ලෙඩ රෝග, වසංගත, ආර්ථික ප්‍රශ්න, නොසිතන විදිහේ අහිමි වීම. ඒ කියන්නේ අපි ආදරය කරන අය අපිට අහිමි වෙනවා, නැත්නම් අපි ආදරය කරන දේවල් අපිට නැති වෙනවා. ඒ වගේම දරුවන්ගේ ප්‍රශ්න. එක එක කාල සීමාවල් වලදී මේ වගේ ප්‍රශ්න එනවා යනවා. එතකොට ලෝකයේ මිනිස්සුන්ට මේ දේ වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න අපිට මේ දේවල්ම වෙනවා. නමුත් ලෝකේ ඉන්න මිනිස්සුන්ට වඩා වෙනස් විදියට අපිට ඒක බලපානවා. මොකද ලෝකේ ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආවම ඒගොල්ලන්ට බලාපොරොත්තුවක් නැහැ. යන්න කෙනෙක් නැහැ. ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න වලින් ඒගොල්ලෝ ඔළුව හැරිච්චතේ හැමතැනම දුවනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවනය ලැබු අපිට තියෙන බලාපොරොත්තුව. අපේ හැම ප්‍රශ්නයකදීම අපිට ඉන්න එකම විසඳුම් කරු ක්‍රිස්තුස් වහන්සේ. නමුත් යම් දේ සබාවට නැත්නම් ක්‍රිස්තියානි දරුවන්ට සිද්ධ වෙන්නේ ඇයි? ලෝකයේ මිනිසුන්ට සිදුවන දේම අද ක්‍රිස්තියානි දරුවන්ටත් සමහරක් වෙලාවට සිද්ධ වෙන්නේ ඇයි? මොකද අපි උදාහරණයක් ගත්තොත් මේ කාලේ යන වසංගතය අනුව ඒගොල්ලන්ට දැනෙන බය සමහරක් වෙලාවට මිනිස්සු විදිහට ඉන්න ක්‍රිස්තියානි දරුවන්ට දැනෙන්න පටන් ගන්නවා. මම අහන්නේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට දැනෙන බය ක්‍රිස්තියානි දරුවන්ට දැනෙන්න ඕනේද? ඕනේ නැහැ අනිවාර්යයෙන්ම. සමහරක් වෙලාවට අපිට එන නිවුස් වලින් ඒ දේවල් වලින් ලැබෙන්න පටන් ගන්නවා. නමුත් ප්‍රශ්නයක් තුල යද්දී ලෝකයේ අයට සිද්ධ වෙන දේම ක්‍රිස්තියානි අපිට වෙන්නේ ඇයි කියන එක තමයි අද අපි බලන්නේ. පළවෙනි හේතුව අපි මේ වේගයෙන් දුවගෙන යන ජීවිතේ අපි ගොඩක් වෙලාවට අපේ දෙවියන් වහන්සේව අමතක කරනවා. දෙවියන් වහන්සේට දෙන්න ඕන කාලය අපි අඩු කරලා අපේ ජීවිතේ තියෙන බිසි ලයිෆ් එක අපි දුවනවා. එහෙනම් දෙවියන් වහන්සේ අපිට පෙන්නනවා අපි කොහොමද ස්ලෝ ඩවුන් වෙන්න ඕනේ කියලා. ස්ලෝ ඩවුන් වෙන්න ඕනේ කියන්නේ අපි මේ දවස් 30ම අපිට කරන්න ගොඩාක් දේවල් තියෙනවානේ. ඒ ගොඩාක් දේවල් කරන කාලය අතරතුර අපිට දෙවියන් වහන්සේට දෙන්න කාලයක් නැහැ. එතකොට අපි යන්නේ ෆාස්ට් ලයිෆ් එකක්. රස්සාවට යනවා, දරුවෝ ඉස්කෝලේ දානවා, අපෝ ගෙදර එනවා, උයනවා. ඒ දේවල් තමයි ෆස්ට් ප්‍රයොරිටි. එතකොට මේ වගේ කාලයකදී අපිට දෙවියන් වහන්සේ පෙන්නනවා කොහොමද අපි ලයිෆ් එකේ ස්ලෝ ඩවුන් වෙන්න ඕනේ. අපේ ගැලවුම් කරුවano කවුද? අපිට තියෙන බලාපොරොත්තුව මොකද්ද? අපි අර ලෝකේ ඉන්න මිනිස්සු වගේම අපි කලබල වෙන්න ඕනේද කියන එක. ඒ වගේම දෙවෙනි එක අපිට පෙන්නනවා ප්‍රශ්නයක් කරදරයක් ආවහම අපි බලන්න ඕනේ කොහෙද? ලෝකේ ඉන්න මිනිස්සු වගේම අරේනයි මෙහෙටයි දුවලා ඔළුව අවුල් කරගන්නවද? නැත්නම් ප්‍රශ්නයක් කරදරයක් ආවහම අපිට ලෝකයේ මිනිස්සුන්ට එන නිවුස් එකම අපිටත් එනවනේ. එතකොට ඒගොල්ලෝ කරන දේවල් අපිත් කරන්න ඕනේ. අපි ඒ වෙලාවට කවුරු දිහාද බලන්න ඕනේ. අපි හැම වෙලාවටම බලන්න ඕනේ අපේ පියාණන් වහන්සේ දිහා. අපිට දෙවියන් වහන්සේ මතක් කරලා දෙනවා, අපිව ස්ලෝ ඩවුන් කරලා මතක් කරලා දෙනවා මේ වෙලාවේදී ඔයගලන්ට ඉන්න එකම පිළිහිට මම. එතකොට අපි මේ ප්‍රශ්න කරදර තුලින් යද්දී අපි දෙවියන් වහන්සේ දිහා බලන්න පුරුදු වෙනවා. අපි දන්නවා අපි බලාගෙන යන්න ඕනේ කියලා. නමුත් බිසි ලයිෆ් එකේදී ඒක පොඩ්ඩක් අමතක වෙනවා. දුවලා අන්තිමට ගෙදර ඇවිල්ලා නිදා ගන්න යන මොහොතේදී දෙවියන් වහන්සේ මතක් කරන එක මේ ක්‍රිස්තියානි ජීවිතය. ඒ වගේම තුන්වෙනියට යක්ෂයා අනවශ්‍ය බිය ගැන්වීම් වලදී අපිට ක්‍රියා කළ යුතු යක්ෂයාගේ අනවශ්‍ය බිය ගැන්වීම් වලදී අපි ක්‍රියා කළ යුතු ආකාරය පෙන්වන්න සමහරක් වෙලාවට දෙවියන් වහන්සේ මේ ක්‍රියාදාමය පෙන්වනවා. ඒ කියන්නේ මේ යන කාලය ඇතුළත තුලදී අපිට පෙන්නනවා යක්ෂයා බිය ගේද්දී අපි කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියන එක. එතකොට අපිට දෙවියන් වහන්සේ අපෙන් අහනවා මෙච්චර කල් ඉගෙනගත්තු දේ ඕගොල්ලෝ ප්‍රැක්ටිස් එකට දානවද නැද්ද? බය ආපුවම බය වෙනවද නැද්ද? දොර අරිනවද? දොර වහලා තියෙනවද? දොර ඇරියොත් යක්ෂයා දිනු. අපි ඉගෙනගත්තු දේවල් අපි මතක් කරගන්නවා නම් අපි
එදා ඒ කියන්නේ අපි තව ස්ටෙප් එකක් ඉහළින් එනවා. දැන් කවුරු හරි අපිට පාරේ යද්දි කැස්සක් බය හිතෙනවා නම් එතකොට අපිට තියෙන බය ආත්මය. කවුරු හරි මිනිස්සෙක් හෙම්බිරිස්සාවකට ඉෂු එකක් ගත්තොත් අපිට බයයි ඒක දාලයයිද. එතකොට බයේ ආත්මය අපිව කන්ට්‍රෝල් කරන්න පටන් ගන්නවා. එතකොට අපිට මතකයි නම් එතකොට අපිට මතක් වෙන්න ඕන පාඩම මොකද්ද? ඉගෙන ගත්තු. බය ආත්මය අපි තුල ක්‍රියා කරන්න පටන් ගන්නවා. දෙවෙනිම අපි මැදේ ගැන කරේ අපිට දෙවියන් වහන්සේ දුන්නේ 2 තිමෝති 1:7. මක් නිසාද දෙවියන් වහන්සේ අපිට දුන්නේ බය අදුකමේ ආත්මයක් නොව බලයේ ප්‍රේමයේ හික්මීමේ ආත්මයක් කියන. කැසොත් ඒ පදේ නැතු යනවා. කවුරු හරි ළඟට වෙල කැස්සගම ඒ පදේ අමතක වෙලා යනවා. එහෙනම් මෙවැනි කාල ආවම අපේ වටේ ඉන්න බොහෝ දෙනා කලබල වෙලා කරන්නේ ඒගොල්ලෝ කලබල වෙන එක කමක් නැහැ. ඒගොල්ලෝ අපිවත් කලබල කරනවා. හැබැයි ඒගොල්ලෝ දන්නවා එක දෙයක්. ඒගොල්ලන්ට අපිව ඒගොල්ලෝ කලබල වෙන තරම්ම කරන්න බෑ. නමුත් ඒගොල්ලන්ට ගන්නවා අපිව කලබල කරන්න හරි මොනවා හරි අපි ළඟට එන්න ඕනේ නම් රවට්ටන්න ඕන විදිය. ක්‍රිස්තියානි මිනිස්සෙක් ලේසියෙන් රවට්ටන්න බෑ. ඒ නිසා ඕන හැම විටම දෙවියන් වහන්සේගේ දරුවෙක් ගාවට එන්නේ එක්ක බයිබල් පදයක් අරගෙන එක්ක යාඥාවක මුලාවෙන්. ඇවිල්ලා කියනවා අපි මෙහෙම යාඥාවක් කියනවා මේ කාලේ යන මේ වසංගතය පිළිබඳව අපි යාඥාවක් කරනවා. ඕගොල්ලෝ දෙන්න ඒක සහභාගී වෙන්න. එතකොට ඒගොල්ලෝ අපිව එක්කගෙන යනවා මම කියන්නේ ක්‍රිස්තියානි නොවන. ඒ කියන්නේ ක්‍රිස්තියානි නොවන ලෝකේ ඉන්න අය. ඊට පස්සේ යාඥාවකට එන්නේ. එතකොට අපි ගිහිල්ලා අපිව නැවතත් රූප නමස්කාරයක් ඉස්සරහා හිටවලා මොකද අපිට ඉන්න බෑ කියන්නේ මොකද ඒගොල්ලෝ අපිට හරිය ලස්සන විදිය දෙනවා මේක කරන්න අපි දෙවියන් වහන්සේලා යාඥා කරන්නේ. නමුත් අපි ආබ්‍රහම්ගේ පාඩමේ ඉගෙන ගත්තා අපිට නිවැරදි දේ වැරදි ස්ථානයක ඉඳලා කරන්න බෑ. අනිත් එක ඒගොල්ලෝ අරගෙන එනවා අපිට පෙන්වන්න බයිබල් දේව වචනේ අරගෙන එනවා. දේව වචනේ මෙහෙම කියනවා මේ කාලේදී වසංගත එනවා. ඒ කියන්නේ බයිබලයේ කියන ඒ කියන්නේ බය වෙන්න. බයිබලයේ පදේ පෙන්නන කියනවා මේ තියෙන්නේ මෙතන. දුක්පතේ මෙහෙම කියනවා වසංගත එනවා මේ කාලේදී. ඒකින්ද දෙවියන් වහන්සේගේ වචනේ තමයි මෙහෙම තියෙන්නේ දැන් බය වෙන්නේ. එතකොට ක්‍රිස්තියානි දරුවා දැනගන්න ඕනේ ඒ වෙලාවට ඇත්තටම ඒ දේ බයිබලයේ තියෙනවද ඒ දේ කියලා තියෙන්නේ අපිටද නැද්ද කියන්නේ. එතකොට මේ කාරණා සිද්ධ වෙද්දී මේ කාරණා සිදුනේ අද අපිට විතරක් නෙමෙයි. අද අපිට අලුතෙන් සිද්ධ වෙනවා වගේ තේරුණාට මේ කාරණා ඉස්සෙල්ලම සිද්ධ වුණේ ජේසුට. කාටද මතක? දේව වචනය අරගෙන පරීක්ෂා කරන්නට යක්ෂයා ආවා. එතකොට ජේසු ළඟට එතියාවේ නිකන් නෙවෙයි බයිබල් පදයක් අරගෙන ආවා. එතකොට අද අපිට මේ වෙන දේ මහ ලොකු පුදුමයක් නෙවෙයි. හරි? එහෙනම් අපි බලමු දේවල් දෙකක් තියෙනවා යක්ෂයා පරීක්ෂා කරන්න එtti හරි යක්ෂයා විසින් මෙහෙවන කෙනෙක් අපි ගාවට එtti හරි දේවල් දෙකක් වෙනවා. එකක් යක්ෂයාටවත් ඌ විසින් පොළඹවන හරි හසුරවන හරි කෙනෙක්ට දේව වචනේ සම්පූර්ණ ලෙස කියන්න බෑ. බයිබලයේ පදයක් සම්පූර්ණ ලෙස කියන්න බෑ. දෙවැනි එක බයිබල් පදය නිවැරදි ලෙස කියන්න බෑ. සම්පූර්ණ ලෙසවත් නිවැරදි ලෙසවත් කියන්න බෑ. මුල් ටික කියලා පෙන්නනවා එහෙම එකක් තියනවා නේද කියලා. එතකොට එයා දන්නේ ඒක තියනවද නැද්ද කියලා මුල් ටික කියලා අපි කියමුකෝ මොකද්ද ජේසුමගේ එන්ඩේරානෝවේ කියලා සමිදානෝමගේ එන්ඩේරානෝවේ එහෙම එකක් තියනවා නේද කියලා අහනවා. එහෙම එකක් තියනවා නම් එයා සම්පූර්ණයෙන්ම ඒක කියන්න ඕනේ අපිට. එහෙම කියන්නේ ඒ ටික තියනවාද කියලා නැත්නම් බයිබල් පදය තමාගේ වාසියට හරවගෙන එහි නියම අර්ථය මරලා දානවා. අපි එහෙම නියම අර්ථය මරලා දාපු බයිබල් පදයක් ගැන ඉගෙන ගත්තා. ගිය බයිබල් ස්ටඩි එකේ ඉස්සෙල්ලා බයිබල් ක්ලාස් එකේදී රෝම 8:28 සියලුම දේ අපේ යහපතට ක්‍රියා කරනවා කියලා අපි කියන එක අපි ඉගෙන ගත්තා. ඒකට සියලුම දේ අපිට යහපතට ක්‍රියා කරන්න නම් අපි ඒකට යමු මම පෙන්නන්නම් මේ බයිබල් පදේ රෝම 8:28. සමහර බයිබල් පද අපි වැරදියට
අපි ළඟට එන අයත් ඒ බයිබල් පද අරගෙන ඇවිල්ලා අපිට වැරදියට පෙන්눔 කරලා දෙනවා. රෝම 8:28 තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලුම දේ යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. අපි මේ පාඩමේදී කරේ අපිට අවශ්‍ය දේ කරලා ඒ දේවල් වැරදියට සිද්ධ වුණාම හරි වැරදි පුද්ගලයන් අපි විශ්වාස කරලා ඒගොල්ලන් අපිව අපහසුතාවයට පත් කරපුවම හරි අපි කියනවා නෑ ඒ සියලුම දේ උනේ අපේ යහපතට කියලා. අපේ මේතනදී මේ බයිබල් පදේ කියන්නේ ඒක නෙමෙයි. මේ සියලුම දේම ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා සියලුම දේම යහපත පිණිස එකට ක්‍රියා කරන්න නම් දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන කොන්දේසි දෙකක්. මේ කොන්දේසි දෙක සම්පූර්ණ වුණොත් විතරයි සියලුම දේ අපේ යහපතට ක්‍රියා කරන්නේ. පළවෙනි කොන්දේසිය දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට. දෙවෙනි කොන්දේසිය උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට. මොකද අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට කියන්නේ අපි දැනගන්න ඕනේ දෙවියන් වහන්සේ අපිව කැඳවලාද නැද්ද? ඔය කොන්දේසි දෙක සම්පූර්ණ නම් ඒක දෙවියන් වහන්සේට අපේම කරනවා නම් අපි දන්නවා නම් අපිව දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවලා තියෙනවා නම් එහෙනම් ඒක විතරයි උන්වහන්සේ අපේ යහපත පිණිස සියලුම දේ එකට ක්‍රියා කරන්නේ. ඕක දන්නේ නැති බොහෝ දෙනා කියන්නේ වැරදි දේවල් කරලා හරි මොනවා හරි අපිට මොන දේ හරි වුණාම අපිට කටට එන ඔය විදිහට කියනවා සියලුම දේ අපේ යහපත පිණිස වෙන්නේ කියලා. ඒක උදාහරණයක්. අද අපි අපේ බයිබල් පාඨය වෙත යම් මතෙව් 4ට අපි යම්. මොකද මම කිව්වා ඉස්සෙල්ලා යක්ෂයා අපිව විතරක් නෙවෙයි රවට්ටන්නේ ඉස්සෙල්ලම ක්‍රිස්තුස් වහන්සේව යක්ෂයා රැවට්ටුවේ කියලා ඒ බයිබල් දේව වචනය අරගෙන මතෙව් 4:1 එකේ නම් අපි බලමු. කවුරුහරි දැන් මම කියනවා. එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ආත්මයන්න් වහන්සේ විසින් වනාන්තරයට පමුණවනු ලැබුසේක. උන්වහන්සේ දවල් 40ක්ද රැ 40ක්ද නිරාහාර වුන් පසු උන්වහන්සේට බඩගිනි විය. එවිට කවුද උන්වහන්සේ වෙතට ආවේ? පරීක්ෂකයා. පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්නට අණ කරන්නේ කීවේය. උන්වහන්සේ උත්තර දෙමින් මිනිසයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේ කීසේක. දැන් යක්ෂයා ජේසුව පරීක්ෂා කරන්න හැබැයි මුලින්ම තියාවේ දේව වචනේ අරගෙන නෙමෙයි. දේව වචනේ සම්බන්ධ දෙයක් නෙමෙයි කිව්වේ මේ ගල් ගෙඩිය පාන් කරලා කන්න කියලා කිව්ව මිසක් දේව වචනේම ලියලා තියෙනවා කියලා කිව්වේ නෑ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ උත්තර දෙද්දී යක්ෂයාට කිව්වා උන්වහන්සේ උත්තර දෙමින් මනුෂ්‍ය දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සීල වචනෙන් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේ කියා ලියා තිබේ. උන්වහන්සේ පිළිතුරු දුන්නේ දේව වචනේ උපයෝගී කරගෙන. එතකොට යක්ෂයා දැනගත්තා උන්වහන්සේ ළඟට ඊළඟ සැරේ එනවා නම් එන්න ඕනේ දේව වචනේ අරගෙන. බයිබලයේ තුල තියෙන යම් කිසි දෙයක් අරගෙන. අද අපි ළඟට මිනිස්සු එද්දී මුලින්ම එනවා නිකන්. ඇවිල්ලා නිකන් කතාවක් දාලා බලනවා. බය කරන්නේ මොන හරි රවට්ටන්න මොන හරි දෙයකට අපිව අවුල් කරන්න මිනිස්සු එද්දී නිකන් එනවා. ඒ ක්‍රමේ නිකන් හරියන්නේ නැහැ වගේ දන්නවා මේ දැන් අපි එතකොට කියනවා නෑ අපිට අපේ ඇදහිීමට අනුව අපි විශ්වාස කරන්නේ අපේ දේව වචනේ තියෙනවා මේව දෙයක් කියලා. එතකොට යා කියනවා ඊළඟ සැරේ මම එද්දි බයිබල් පාඩයක් හොයාගෙන ඉන්න. බයිබල් පාඩේ අරගෙන ඇවිල්ලා මම එතකොට කියන්නම්. එතකොට කට උත්තර නැතුව යනවා කියලා ඊළඟට එන්නේ බයිබල් පාඩයක් අරගෙන අපිත් එක්ක කතා කරන්නේ. ඒක තමයි දැන් යක්ෂයා කරන්නේ. දැන් යක්ෂයා දෙවෙනි පාරටත් එනවා. ඒක කිව්වට පස්සේ එවිට යක්ෂයා උන්වහන්සේ සුද්ධ නුවරකට පමුණුවා දේව මාලිගාව මුදුනේ සිටුවා.
දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙතනදී ඉලක්කලා ගන්න මේ පුත්‍රයා නම් කියන එක අපිව පරීක්ෂා කරන්නට එන කවුරු හෝ වේවා අපිත් එක්ක ආගියුමන්ට් එක කරන කවුරු හෝ වේවා ඉස්සෙල්ලාම අපිට සැකය දාන්නේ ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබ මේ ප්‍රශ්න තුලින් යන්නේ කොහොමද? ඔබට දෙවියන් වහන්සේ ආදරේ නම් අපිට ඉන්නවා අපිට ඔලොකක් තුනක් හැදෙනවා කියලා ඔලොකක් වුණාම යක්ෂයා කඩ පොදුරනවා. ඔයා ඔබේ බයිබලයේ කියවුවා නම් ඔබ ප්‍රේ කරා නම් ඔබ දෙවියන් වහන්සේට ආදරේ නම් දෙවියන් වහන්සේ ඔබට ආදරේ නම් මේ ඩවුට් එක යක්ෂයා හැම විටම ආයුධයක් කරලා පාවිච්චි කරනවා. යක්ෂයා මුලින්ම ඒක ජේසුස් පාවිච්චි කරා. දැන් ඒක අපිට පාවිච්චි කරනවා ඒ ක්‍රමයෙන්. එහෙනම් මෙතන කියන ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් පහතට පනින්න. කුමක් හේින්ද? උන්වහන්සේ තමන් දූතයන්ට නුඹ ගැන අහදෙනසේක. නුඹේ පය යම් හේකින් ගලක නොවදින පිණිස ඔහු තමන්ගේ අපිට නුඹ උසුලා ගන්නෝය. එතකොට මේ ගල්කිගේ පාන් වෙන රණකල වෙනවයි කියද්දී දේව වචනය සඳහන් කරපු නැති යක්ෂයා ජේසු දේව වචනය තුලින් උත්තර දුන්නු හින්දා ඊළඟ පාර ආවා. මොකද එතකොට කියනවා නොවදින පිණිස ඔහු තමන්ගේ අපිට නුඹලා උසුලා ගන්නෝය කියා ලියා තිබේ. එතකොට යකා කියනවා දැන් කියනවා ඒක ලියලා තියෙන හින්දා මේක කරන්න. ඉස්සෙල්ලා කිව්වේ නෑ ඒක. හරි. එහෙනම් දැන් අපිට නිකන් මිනිස්සු නිකන් අත් දෙක වලවන්නේ අපිව මුලා කරනවා. දැන් ඉන්නේ බයිබල් පදත් කරගෙන. එතකොට දේව දරුවක් කන අපි හරියට දැනගන්න ඕනේ මේක දේව වචනය තුල නිවැරදිව තියෙනවද? මේ කියන කතාව ඇත්තද? මේ තුලින් එන්නේ අපිව මුලා කරන්නද කියන අවබෝධය අපිට තියෙනවා. එහෙනම් අපි දැන් අද බලමු මේ යක්ෂයා කියනවානේ දැන් මෙහෙම පදයක් බයිබලයේ තියෙනවා කියලා පහතට පනින්න කුමක් හේින්ද උන්වහන්සේගේ දූතයන් උසුලා ගන්නවා කියලා. දැන් මේක කියන්නේ යක්ෂයාට මේක බයිබලයේ කොහෙන් තැනක තියෙන්නේ නැහැ. ඒ තිබ්බගෙන මේ බයිබල් පදේ නිවැරදිව තියෙනවද කියලා අපි බලමු. එහෙනම් අපි යන් ඒක බලන්න ගීතාවලිය 91. මොකද මේකේ මෙතන මතේව 1:4ට අනුව නිකන් තියෙන කතාව නිකන් යක්ෂයා කියන්නේ මේක ඇත්ත වගේ. මේකේ බොරුවක් කියලා පේන්නේ නැහැ. නමුත් අපි කියවලා බලමු ගීතාවලිය 91:11 මේ තියෙන කතාව ඇත්තද කියලා. ගීතාවලිය 91:11-12. මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අනදෙනසේක. ඔව්හු නුඹේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අප්පිට නුඹ උසුලා ගන්නෝය. මේ කතාව කියනවද? මේ යක්ෂයා කියපු මතේ පොතේ 4 කියපු කතාව මෙතන තියෙනවද? ෂුවර්ද? ඒ කතාවයි අර කතාවයි දෙකම එකද? වෙනස්. අපි නිකන් බලමු මේකේ මොකක්ද මෙතන තියෙන්නේ කියලා. මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී මතේව ඉස්සෙල්ලා ස්ක්‍රීන් මතේව එක අපි අත තියාගන්නේ මතේව එකට නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අනදෙනසේක කියලා තමයි ගීතාවලිය 91 තියෙන්නේ. ඒ වගේම තියෙනවා ඔව්හු නුඹේ පය ගලක මට මේකේ 2000 පරිවර්තනයයි හරි මට නදී කක්කගේ බයිබලයේ මොකද තියෙන්නේ නොවදින පිණිසද නොහැප්පෙන පිණිසද? නොහැප්පෙන පිණිස. මොකද උන්වහන්සේ මෙතන කියනවා නුඹේ පය මක්නිසාද සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස මාර්ග තියෙන්නේ උඩ ඉඳන් පැන්නොත්. යක්ෂයා කියන්නේ උඩ ඉඳලා පනින්න කියන කතාව.
දෙවියන් වහන්සේ කියන්නේ මෙතන සියලු මාර්ගවලදී ඔබ ආරක්ෂා කරන පිණිස කියලා. තේරෙනවද එතන? මෙතන තියෙන මක් නිසා නුඹේ සියලු මාර්ගවලදී ඔබ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ සූකී දූතයන්ට ඔබ ගැන දෙන්නසේක. එතකොට යක්ෂයා මෙතනදී කියනවා පහතට පනින්න. පහතට පනින එකයි ඇවිදින එකයි වෙනස්. මතෙව් 4:6 කියන්නේ පහතට පනින්න කුමක් හේින්ද? නුඹ ගැන තම දූතයන් අහලා දෙනවා කියලා. එතකොට ගීතාවලිය 91:11 ඔබ ගන්න සෑම පියවරකදීම මේක මම 2000 පරිවර්තනයේ කියවන්නේ කල්ල ස්ක්‍රීන් එක බලලා ඔබ ගන්න සෑම පියවරකදීම ඔබ රක්නා පිණිස එතුමාණෝසිය දූතයන් ගන්න දෙනසේක ඔබ දෙපා ගල්වල නොහැප්පෙන පිණිස ඔව්හු සියදින් ඔබ උසුලා ගන්න ඕනේ. යක්ෂයා කියන විදිහට උඩින් නම් බිමට පැන්නා නම් කකුල වැදලා බේරෙන්නේ නැහැ. ඔළුව කුපි වෙලා මැරෙනවා. දෙවියන් වහන්සේම කතාවක් නෙවෙයි කියන්නේ. දෙවියන් වහන්සේ කියන්නේ ඔබ යන මාර්ගයේදී ඔබට අයහපතක් සිදු නොවෙන්න මම දූතයන්ට අණ දෙනවා කියලා. මම මොහොතකට කතා කරනවා අහස්සයි විලියම්ටයි ශවීටයි. මම මේ දේ පෙන්නන්නම් දෙවියන් වහන්සේ මොකද්ද මෙතනදී කියන්නේ කියලා. එන්නත් අපි යන සියලු මාර්ගවලදී කියන්නේ අපේ මාර්ගය අපි එදිනදා ජීවිතේ අපි ගමන් කිරීම. මේ තමයි ඇවිදගෙන ඉස්සර. අත්ලේ දානවා. ඇවිදගෙන එනවා. මෙහෙම ඇවිදගෙන එද්දී මේක තමයි බාධක. අපි කියන වසංගත, ලෙඩ, රෝග, ප්‍රශ්න, කරදර, පෞල් ප්‍රශ්න, දරුවන්ගේ කරදර. අපෝ කියන්නේ මොකද? උන්වහන්සේ කියන්නේ මේක. නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස අර දෙපැත්තේ ඉන්න දූතයෝ දෙන්න. දූතයන්ට නුඹ ගැන අන්න දෙනසේක. පය ගලක වදින්න නැතෝ යන්නට දූතයන්ට අන්න දෙනවා කියලා උන්වහන්සේ කියන්නේ. උඩින් නම් බිමට පයින් කිව්වේ. හරිද? උඩින් නම් බිමට පනින්න කියන එක නෙමෙයි උන්වහන්සේ කියන්නේ. යක්ෂයා ඒක වැරදි විදිහට පාවිච්චි කරන උඩින් නම් බිමට පැනපන්. එතකොට දෙවියන් වහන්සේ දූතයන් අණ දෙනවා ඔබ ආරක්ෂා කරන්න කියලා. බැරි වෙලාවත් දේව වචනේ දන්නේ නැති කෙනෙක් පැන්නනම් මේ ජනේලෙ බිමට පයින් දූතයෝ අණ දෙන්න කිව්වනම් ඒක මම මොඩකම. බිම වැටුන් දන්නවා. උන්වහන්සේ මෙතනදී කියන දේ තේරුණාද? අපි ගමන් කරන ජීවිතේ මේ එදිනෙදා ජර්නි එක අපි. දේහි ජර්නි එකේදී අපි කියන ප්‍රශ්න කරදර. අපි යන දේවල් වලින් උන්වහන්සේ අපිට විපතක් වෙන්න දෙන්නේ. මේ දේවල් දැක්කම බාධකයේ තිබ්බහම අපිට තේරෙන්නේ නැහැ උන්වහන්සේ උස්සල එතනින් තියෙන්නේ. ආපහු අපි එවිදගෙන යනවා. එතකොට තමයි දූතයන් අණ දෙන්නේ. ඒ දේවල් හැප්පෙන්න දෙන්න එපා. පය ගලක වදින්න දෙන්නේ නැහැ කියලා උන්වහන්සේ කියනවා. එකොලේ නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ සුඛී දූතයන්ට නුඹ ගැන අණ දෙනසේක. ඕහු මේ වෙන කවුරුද මේ අපි කරගන්න ඕන දෙයක් නෙමෙයි. දූතයෝ මේක කරන්නේ. ඕහු නුඹේ පය ගලක මෙතන නොවදින නෙමෙයි තියෙන්නේ. දෙදහ පරිවර්තනය වන්න නොහැප්පෙන පිණිස. ඇවිදිද්දී ගල් වදිනවා හැප්පෙනවනේ. ඇවිදිද්දී නොහැප්පෙන පිණිස කියලා කියන්නේ මෙතන. මෙතන අපේ පරිවර්තනයේ තියෙන්නේ නොවදින කියලාමයි. ඒනොට හරි පරිවර්තනයේ ග්‍රීක පරිවර්තනයේ කියන්නේ නොහැප්පෙන පිණිස. ඔවුන්ගේ අපිට නුඹලා උසුලා ගන්න ඕනේ. එතකොට අපි හරි දේ හරි විදියට දැනගත්තේ නැත්නම් අපි මුලා වෙනවා. එහෙනම් පළවෙනි මිස්ටේක් එක මොකක්ද මෙතනදී? යකා කරපු පළවෙනි මිස්ටේක් එක මම යක්ෂයාට දේවල් දෙකක් කරන්න බෑ. යක්ෂයා විසින් මෙහෙවන කෙනෙක්ටවත් දේවල් දෙකක් කරන්න බෑ. දේව වචනේ සම්පූර්ණ ලෙස කියන්නත් බෑ. නිවැරදි ලෙස කියන්නත් බෑ. එතකොට යක්ෂයා කරපු මිස්ටේක් එක පළවෙනි මිස්ටේක් එක මොකද්ද? ගමන් කිරීමට පණින්න කියලා කිව්වා. දෙවෙනි මිස්ටේක් එක දෙවියන් වහන්සේ හරියට කියපු වචනය ඌට හරියට කියාගන්න බැරුව ගියා. නුඹේ සියලු මාර්ගවලදී කිව්වහම මෙතන බලන්න එවිට යක්ෂයා ස්ක්‍රීන් එකේ දිහා පොඩ්ඩක් බලන්න. එවිට යක්ෂයා උන්වහන්සේ සුදෝනුවරකට පමුණ දේවාලයේ සිටුවා. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් පහතට පණින්න කුමක් හේින්ද? ඔය බරහන් ඇතුලේ තියෙන හිස්තන නෑ. යක්ෂයා ඒක කිව්වේ නෑ.
එතනදී තියෙන්නේ නුඹේ මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිරිස. යක්ෂයාට මාර්ගවලදී කියලා කියන්න බෑ. උඩින් නම් පයින්න මාර්ග නැහැනේ. උඩින් නම් පිටට පයින්න මාර්ගයක් අහුවෙන්නේ නැහැනේ. මාර්ගවලදී ඒ මිසිං වර්ඩ් එක එයා අතර දැම්මේ නැහැ. මතේ පොතේ අතර ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එතන ඒ වචනේ නැහැ. සියලු මාර්ගවලදී කියන වචනය එතන නැහැ. මොකද යක්ෂයා දන්නවා පැනීම හා ඇවිදීම වෙනස් කියලා. ඒ වගේම අපි ඉගෙන ගත්තා බයිබලයේ වරින් වර විශේෂ හැම තැනකදීම දෙවියන් වහන්සේ අපිට විශේෂ පදයක් කියනවා. මම හිතනවා මෙන්ස් බයිබල් ස්ටඩි එකේ කළා ලේඩීස් බයිබල් ස්ටඩි එකේ කරා 300 දැන් මම උත්තර කියන්නේ කියලා අත උස්සන්න කියනවා. 366 වතාවක් කියලා තියෙන පදය මොකක්ද බයිබලයේ? තෑග්ගක් දෙනවා කිව්වොත්. දෙවියන් වහන්සේ වරින් වර 366 වතාවක් කියපු බයිබල් පදයක් ගැන අපි ඉගෙන ගත්තා. බයිබල් පදයක් නෙමෙයි එක වචනයක් ගැන දෙවියන් වහන්සේ අපිට සැරින් සැරේ කියනවා. මේක කරන්න එපා, මේක කරන්න එපා, මේක කරන්න එපා කියලා එකම දේ 366 වතාවක් කියනවා. කරලා නැත්නම් මෙන්ස් බයිබල් ස්ටඩි එකේ එක දවසකට එක ගානේ කිව්වා කියලා අපි කරා. රශ්මි කියනවා. very good. dear no one. එක දවසකට එක ගාන 366 වතාවක් කියන අවුරුද්දක තියෙන 365 දවස් ඊයේ කියනවනේ අර පෙබරවාරි මාසේ ඒකලත් එක 366 වතාවක් කියලා තියෙනවා. එකම දේ dear no one. dear no one. dear no one. දවසකට එක ගාන උන්වහන්සේ අපිට කියනවා dear no one. එතකොට ඇයි උන්වහන්සේට 366 වතාවක් කියන්න ඕනේ නැහැ එකම දේ? ඒක උන්වහන්සේ ප්‍රිය කරන දේ නම් උන්වහන්සේ එපාම කරන දේ තමයි බියවීම. උන්වහන්සේ කියනවා අපි බය වෙන්න ඕනද? උන්වහන්සේ කියනවා බය වෙන්න එපා. කිසිම දෙයකට බය වෙන්න එපා කියලා. එහෙනම් අපි යන් ඒ වගේම ලූක් 10:19 පොඩ්ඩක් ඇයි උන්වහන්සේ මෙච්චර සැරින් සැරේට අපිට කියන්නේ බය වෙන්න එපා කියලා. හැමදාම කියනවා බය වෙන්න එපා කියලා. ඒකට හැමදාම බය වෙනවා. උන්වහන්සේ නිකන් බය වෙන්න එපා කියන්නේ උන්වහන්සේ අන්තිස්සම හේතුවක් ඇතුවයි අපිට බය වෙන්න එපා කියන්නේ. ලූක් 10:19. ඉරිගාලා රතු පෑන් තියනවද? මාක් කරලා තියනවද? බලව සර්පයන්ගේ ගෝනුස්සන්ද පා ගන්නට සතුරාගේ මුළු ශක්තිය මැඩපාත් කරන්නට මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට ආන්තරයක් නොවන්නේය. උන්වහන්සේ කියනවා සර්පයන්ගේ ගෝනුස්සන්ද පා ගන්නට ඒ කියන්නේ අපි ජීවත් වෙ තියෙන වසංගත, රෝග, ප්‍රශ්න එක යක්ෂ ආත්ම අපිට ගේන දේවල්. ඒ දේවල් වලට බය වෙන්න එපා. මුළු සතුරාගේ මුළු ශක්තිය මැඩපාත් කරන්නට. එහෙනම් මෙතනද තියෙන්නේ උන්වහන්සේ කියන සතුරාගේ සමහරක් දේවල් වළක්වන්න පිණිස කියලා තියෙනවා. එක කාලවල තියෙන එක සමහරක් දේවල් වළක්වන්න කියලා තියෙනවා. නැත්තම් එතනදී තියෙන්නේ මුළු ශක්තිය මැඩ පවත්වන්නට මම බලය දෙනවා කියලාද? දී තිබේ. past tense දීලා ඉවරයි. දෙයක් ඉතුරු කරන්න උන්වහන්සේ දෙන්නේ නැහැ. දීලා ඉවරයි. එහෙනම් එතකොට කියනවා ආපහු උන්වහන්සේ නැවත කියනවා සමහර දේවල් වලින් නුඹලාට ආන්තරයක් වෙන්නේ නැහැ. මොනවාද එහෙම තියෙන්නේ? සමහර දේවල් වලින් ආන්තරයක් වෙන්නේ නැහැ. කොයි දෙයකින්වත් කියන තැනට අපිට මොනවද දාගන්න පුළුවන්? අපේ family problems, ළමයිගේ ප්‍රශ්න, අපිට අපේ දෙමෝපියන්ගේ ප්‍රශ්න, අපේ සහෝදර සහෝදරයන්ගේ ප්‍රශ්න. එතකොට උන්වහන්සේ කියන කොයි දෙයකින්වත් නුඹලාට ආන්තරයක් නොවන්නේ කියන. කොයි දෙයකින් කියලා උන්වහන්සේ කියන්නේ කිසිම දෙයකින්. ආපහු උන්වහන්සේ තියලා නැහැ කොහෙන්වත් යක්ෂයාට රිංගන්න තැනක්. අපිට දෙයක් කරන්න තැනක් උන්වහන්සේ ඉතුරු කරන්නේ නැතුව උන්වහන්සේ කතා කරන්නේ. එහෙනම් අපිට
මෙතන highlight කරලා තියෙන දේවල් බලන්න. බලද සර්පයන්තර ගොන්සන් කාගන්න සතුරාගේ මුළු ශක්තිය මැද පවත්වන්නට මා විසින් කවුරු විසින්ද දීලා තියෙන දෙවියන් වහන්සේ විසින් දීලා තියෙන මේ බලය. නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් කිසිම දෙයකින් කාටවත් ආන්තරයක් වෙන්නේ නුඹලාට. ඔබටත් මටත් කිසිම ආන්තරයක් වෙන්න දෙන්නේ නැහැ කියලා උන්වහන්සේ කියලා තියෙද්දි අපි බය වෙනවද? බය වෙන්න දෙවියන් වහන්සේ තනක් තියලා නැහැ. අපි මේ දේවල් දන්නේ නැති හින්දා අපි බය වෙනවා. හරි ඒ ඔක්කොමලම ගීතාවලිය 91කට පෑනක් දාලා තියාගෙන අපි ගොඩක් වෙලාවට අද එතෙන් කියන්නේ. ඒ වගේම දෙයක් උන්වහන්සේ ගීතාවලිය 91 13 කියනවා. ගීතාවලිය 91 13 ඔබ සිංහයා පොළවත් පාගන්නේය තරුණ සිංහයා සර්පයා පයින් පාගන්නේය. කොහෙන්ද පාගන්නේ? පයින්. ඒ කියන්නේ අපිට එන ප්‍රශ්න හැම දෙයක්ම දෙවියන් වහන්සේ තියලා තියෙන අපේ කකුල් දෙක දාන්න. කකුලෙන් එහාට උන්වහන්සේ ප්‍රශ්නෙට දෙන්නේ නැහැ. මොනම ප්‍රශ්නයක් ආවත් කකුල ළඟට ඇද්දි පයින් පාගලා දාන්න කියන්නේ. තරුණ සිංහයා කියන්නේ හොඳ ශක්තිමත් මේ මෙල්ල කරගන්න බැරි සතෙක්. උන්වහන්සේ කියනවා ඔබ සිංහයා පොළවත් පාගන්නේ තරුණ සිංහයා සර්පයාත් පයින් පාගන්නේ කියලා. ඒ කියන්නේ අපිට මොනම ප්‍රශ්නයක් කරදරයක්වත් උන්වහන්සේ අපේ කකුලෙන් එහාට එන්න දෙන්නේ නැහැ. අපි මේ ප්‍රශ්න කරදර ඔක්කොම පාගගෙන යනවා. උන්වහන්සේ මෙතනදී කියන මොනතරම් විශාල ප්‍රශ්න බාධක චෝදනා හිත්‍රිදීම් රෝග වසංගතාවත් ඒ කිසි දෙයක් ඔබේ කකුලෙන් එහාට මම එන්න දෙන්නේ නැහැ. මම එන්න දෙන්නේ නෙමෙයි. ඔයාලා මම දීලා තියෙන බලය කරන කොටගෙන අපි ලූප් 10 පදේ කිව්වේ නුඹලා පාගනවා කියන්නේ නුඹලාට ආන්තරයක් නොවන්නේ බලය දීලා ඉවරයි කියලා තිබේ. බලය කරන කොටගෙන අපි ඒ ප්‍රශ්න හැම එකක්ම පාගලා දානවා. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන උන්වහන්සේ අපිට මේ කියන දේ අපි ඇත්තටම හිතට අරන් අදනවද නැද්ද කියන එක. ඇයි උන්වහන්සේ කියපු දේ විශ්වාස කරලා අදහන්න කියලා. උන්වහන්සේ අපිට කියනවා මේ කියන දේවල් ජීවිතේ ප්‍රැක්ටිස් එකට දාන්න කියලා. ප්‍රැක්ටිස් එකට දාන්න කියන්නේ මේ දේවල් අපි විශ්වාසයෙන් අදහන්න එපා. ඇදහිම තමයි උන්වහන්සේ ප්‍රසන්න කරන්නේ එකම දේ. UK වල කරන්සි එක මොකද්ද? pounds. USA වල කරන්සි එක US dollars. Singapore වල කරන්සි එක Singapore dollars. අපි UK වල ඔපරේට් වෙන්න නම් අපි ජීවත් වෙන්න නම් අපි දේවල් ගන්න අපි ළඟ pounds තියෙන්න ඕනේ. අපි ළඟ dollars තිබ්බා කියලා අපි ඉතින් සල්ලි මාරු කර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට අපි මේ පුරවැසියෝ නම් අපි ගාව තියෙන්නේ මේ pounds රුපියල් ගෙනල්ලා අපිට මේ මුත් කරන්න බෑනේ. නමුත් අද අපි දෙවියන් වහන්සේගේ දරුවෝ වෙලා අපි ස්වර්ගයට හිමිකම් කියනවා නම් ස්වර්ගයත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් එකම විදිය faith. ස්වර්ගයේ තියෙන කරන්සි එක faith. අපි ගාව ස්වර්ගයට අවශ්‍ය විදිහට ඔපරේට් වෙන්න නම් අපි ගාව තියෙන්න ඕනේ faith කියන කරන්සි එක. ඒ කරන්සි එක නැතුව අපිට උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න බෑ. පවුන්ස් තිබිලා උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න බෑ. මොකද අපි මේ ලෝකේ හිටියට අපේ පුරවැසි භාවයේ තියෙන්නේ ස්වර්ගයේ. ස්වර්ගයත් එක්ක ගනුදෙනු කරන්න නම් අපි ගාව තියෙන්න ඕනේ faith කියන කරන්සිය. මොකද උන්වහන්සේව ප්‍රසන්න කරන්න පුළුවන් එකම දේ ඒක නිසා. එහෙනම් යකාගේ කරන්සි එක මොකද්ද? යකාව ඔපරේට් කරන්න පුළුවන් දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ඇදහිල්ල යකාව ඔපරේට් කරන්න නම් ඉස්සෙල්ලම අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? ඌ ඔපරේට් වෙන්න පටන් ගන්නේ මොකක් කරනකොටද? බය. බය ආව කියන්නේ very happy. යකාට very happy. මොකද ඌ බය තුලින් ඔපරේට් වෙන්න පටන් ගන්නවා. අපිට ඇදහිම ඇතිවන්නේ කෙසේද? ඇදහිම ඇතිවන්නේ කෙසේද? අපි ඉගෙන ගත්තා. ඇසීමෙන්. එතකොට බය ඇති වෙන්නේ මොකෙන්ද? ඇසීමෙන්. අද අපිට අපි පාඩමක් කරා සිත ආරක්ෂා කර ගැනීම අපි කරා
හાર્ට් එකක් ඇඳලා අපි කට්ටිය නම් හાર્ට් ඇඳලා මේ හાર્ට් එක ඇඳලා කරා මිනිත් තමයි ඇහෙන්නේ. දැන් අපිට මේ කාලේ වැඩියෙන්ම කොහේ ගියත් අපිට ඇහෙනවා කොහේ ගියත් කවුරු කතා කරන්නේ කොරෝනා වෛරස් එකනේ. මේ මුළු හදවතේම වැඩියෙන්ම ඇහෙන ප්‍රශ්නේ මේක. මෙන්න ඇහිීමේ වැඩියෙන්ම අපේ හදවත පිරෙන්නේ අසුබ දේවල් වලින් බයින්. හරිද? එතකොට මේවා ඇහෙන්න අපි ඒ දේවල් වල නිවුස් බලනවා වැඩි, ඒව ගැන හොයනවා වැඩි. ඒ දේවල් වෙtti දේව වචනයට දෙන්න තැන, දෙවියන් වහන්සේ සෙවීමට දෙන්න තැන, දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරන තැන, ෆාස්ටිං, ප්‍රේයර්, දේශනා ඇසීම් අපේ හදවතේ චූටි තැනක් අරගෙන ලොකු බයක්, ලොකු ප්‍රශ්න කන්දරාවක් අපේ හිත තුළට ඇතුල් වෙනවා. දැන් මෙතනදී ඔපරේට් වෙන්නේ කවුද? යක්ෂයා. හිතේ කිසිම සැනසීමක් නැහැ, සතුටක් නැහැ, මොන දේ කරත් ඊළඟට මොකද්ද වෙන්නේ කියලා හොයාගන්නයි ඕනේ. නමුත් මේක සිදු වෙන්නේ ඇසීමෙන්. ඒ වගේම අපිට මේ දේ වුණා නම් දෙවියන් වහන්සේගේ ආදරය, උන්වහන්සේගේ සේවීම, දේව වචනේ, දේශන ඇසීමේ යක්කා මොන ප්‍රශ්නේ ගියත් අපි ඒ ටික අපේ හදවත පුරවගත්තා නම් අපිට මේ බය, ඒ දේවල් අපේ හිතට එන්නේ නැහැ. අපේ හිතේ ඒව ගන්න හරි සුළු ඉඩක්. මේ කණින් හරිනවා, අනිත් කණින් පිට කරනවා. නමුත් මේ දෙයට ඉඩ දෙන හින්දා යක්ෂයා වටෙන් එනවා අපිට ප්‍රහාරයන්න කරන්න. ඒකෙන් නිසා තමයි අපි පැනික් වෙන්නේ, බය වෙන්නේ, ඉස්කෝලේ හෙට වහලාද, කවදාද වහන්නේ, ඒ දේවල් ඔක්කොම හොයන්නේ මේ බයෙන් අපි ඔපරේට් වෙන හින්දා. අපි යම් හිතෝපදේශ 4:23ට. මේකේ නැහැ. හිතෝපදේශ 4:23 බලන්න. අනිවාර්යයෙන් මේ ගහලා ඇති සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂා කරගන්න. අමුණාද? හිතෝපදේශ 4:23. සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂා කරගන්න. සිත ආරක්ෂා කරගත්තේ නැත්නම් අපේ මුළු ජීවිතයම අවුල් වෙනවා. ඇයි යක්ෂයා සිතට පහර ගහපුවම අපි දන්නේ අපි මොකද කරන්න කියලා. මක්නිසාද? උන්වහන්සේ කියන ඇයි අපි සිත ආරක්ෂා කරගන්න ඕනේ? මක්නිසාද? ඒ ජීවනයේ නික්මෙන්නේ. සිත හරියට නැත්නම් ජීවනයක් එහි නික්මෙන්නේ නැහැ. ඒ වගේම අපි බලමු ගීතාවලිය 46:10. මේ වගේ දේවල් ඇති දෙවියන් වහන්සේ කියන අපි මොකද්ද කරන්න ඕනේ කියලා. බය ඇති ඒ දේවල් ඇති අපි කරන්න ඕනේ දේ මොකද්ද? ගීතාවලිය 46:10. ඉතින් ගහලා මම දන්නවා. නිශ්චලව be still කියන්නේ බය ඇවිල්ලා දැන් අරහෙට මෙහෙට දුවන්න වඩු ගන්න අරම මේවා හිතෙන වෙද්දී දෙවියන් වහන්සේ අපිට කියනවා ඉස්සෙල්ලාම calm down නිශ්චල වන්න. මා දෙවියන් වහන්සේ බව දැනගනිමු. අපි කරන්න ඕනේ වසංගත යුද්ධ භයානක ලෙඩගෙන ඇහෙද්දී වැඩියෙන් නිවුස් අහන එක නෙමෙයි දේශනා ඇහිීමට බයිබලයේ තුල මෙනෙහි කිරීමට දෙවියන් වහන්සේ අපිට ඒ ගැන මොනවාද කරන්න කියලා තියෙන්නේ දෙවියන් වහන්සේ අපිට මොනවාද කරන්න කියලා තියෙන්නේ කියන එක හොයන්නයි අපිට ඕනේ. ඒක හොයද්දී අපිට මේ දේවල් ඇහෙන්න වෙලාවක් නැතු යනවා. අපිට වෙලාවක් තියෙන්නේ අර දේවල් අහන වෙලාවේ ඊට වැඩි දෙවියන් වහන්සේ කියන නිශ්චල වන්න. මම දෙවියන් වහන්සේ බව හිතට ගන්න. මම දෙවියන් වහන්සේ නම් නුඹලාට කිසිම දෙයක් වෙනවම ඉඩ දෙන්නේ නැහැ. ඒ වචනේ තුල අපි ඉන්නවා නම් අපිට ඊට පස්සේ දෙන වෙන දේවල් වලින් අපිට වැඩක් නැහැ. දෙවියන් වහන්සේ කවදාකවත් පොරොන්දු කඩ කරන දෙවියන් වහන්සේ කෙනෙක් නෙමෙයි. දෙවියන් වහන්සේට අද හෙට එක වගේමයි. එහෙනම් ජේසු අපි වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේ අපි නිසා මැරුණානේ.
කියනවනේ අපි මේ දේවල් බලන්නේ අනිත් මිනිස්සුන්ට යාඥා කරන්න. අපි මේ දේවල් බලලා එතකොට අපිට ලේසි මේ දේවල් දැනගෙන ඒ දේවල් වලට යාඥා කරන්න. හරි. එතකොට ක්‍රිස්තුස් වහන්සේ මැරුණේ මේ අපි කට්ටිය හින්දා විතරක්. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය බිඳුනේ අපි කට්ටිය හින්දා විතරක්. එතකොට අපිට තියෙන මේ වොරි එක ක්‍රිස්තුස් වහන්සේට නැද්ද? මම කියන්නේ අපි යාඥා කරන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි. අපි සියලුම දෙනාම මේ කරදරේ තුලින් යන හැමෝටම මේ කරදරේ තියුණු අනිත් කරදර වලින් යන අයට අපි ඔක්කොමලම සබාවක් විදිහට එකතු වෙලා හැමදාම අපේ ප්‍රේම තියෙන්න ඕන. මම කියන්නේ ඒ දේවල් කරන්න අපේ හිතවලට වැරදි දේවල් අපේ හිත වැරදි දේවල් වලින් පුරවගන්න එක වැරදි කියලා. දෙවියන් වහන්සේට දෙන ඉඩ අපි බයට දෙන එක වැරදි කියලායි කියන්නේ. අපිට කවුන්ට් ඩවුන් එක අවශ්‍ය නැහැ වෙන මිනිස්සෙක් වන්වංශයක් ගැලවීම උදෙසා ගැලවුම්සගෙන මේ වාසංගතයෙන් බේරෙන්න කියලා යාඥා කරන්න අපිට කවුන්ට් ඩවුන් එක වැදගත් නැහැ. අපි දන්නවනේ මේ කාලේ ප්‍රශ්නයක් යනවා කියලා. එතකොට කවුන්ට් ඩවුන් එක තිබුණත් නැතත් අපි දන්නවා ඉතාලියේ මේ වෙද්දි ප්‍රශ්නයක් තුලින් යනවා. කවුන්ට් ඩවුන් එක මොන දේ වුණත් අපිට පුළුවන් ඒක වලින් යාඥා කරන්න. කවුන්ට් ඩවුන් එක දිහා බලනවා කියන්නේ දැන් මම මගේ දනිස්සර ප්‍රේ කරන්න කියනවා. ප්‍රේ කරලා ඊපස්සේ කියනවා ඔයා සුවයි. ඒ වුණාට තව ටිකක් වෙලා ගිහලා මම දනිස්සර පොඩ්ඩක් මෙහෙම කරලා බලනවා. තාම පේන එක තියෙනවා. නමුත් මගේ ඇදහිම මොකද්ද? වෙන්න ඕනේ දැන් සුවයි. කවුන්ට් ඩවුන් එක බලනවා කියන්නේ මම යාඥා කරපු එකට පිළිතුරු ලැබිලාද නැද්ද කියන එක තව සැරයක් බලන එක. එතකොට එතන නොදකින්න දේ පිළිබඳ ඇදහිම නැහැ විශ්වාසය. දකින්න දේ පිළිබඳව අපි ආපහු ගාලා කවුන්ට් ඩවුන් එක වැඩි වෙලානේ අපි වැඩියෙන් ටිකක් අපි පාස් කරලා තව ටිකක් වැඩියෙන් ප්ලේ කරමු. එතකොට මේකට තව ප්‍රශ්නයකට උත්තරයක් එන්නේ. නෑ අපිට නොදකින්න දේ පිළිබඳව අපිට විශ්වාසයක් තියෙනවා. මොකද ප්ලේ කරපුවම අපි නිකන් කියමුකෝ ලෝකයක් වුණාම ප්ලේ කරලා කියලා අපිට ටිකක් වෙලා යද්දි යක්ෂ ආපහු කියන නෑ තාම ලෝකයක් වුණ පොඩක් තියෙනවා වගේ. එතකොට මට පුළුවන් වෙන්න ඕනේ නෑ ලෝකයක් වුණ නෑ දැන් ප්ලේ කරලා දැන් ඉවරයි. මේ දේවලුත් අපිට අපි ජීවිතය තුළ ගමන් කරද්දී මේ වෙන දේවලුත් එහෙමයි. මොකද දෙවියන් වහන්සේ කියලා කියනවා හිත පරිස්සම් කරලා තියාගන්න. guard your heart. heart එක පරිස්සම් කරගත්තේ නැත්නම් ජීවනය ගලන්නේ නැද්ද? හරි. එහෙනම් මොකද අපි එතකොට කරන්නේ ජේසුව ක්‍රිස්තුස් වහන්සේව දෙවියන් වහන්සේව මැග්නිෆයි කරන්න ඕන තැනදී අපි රටේ ලෝකේ තියෙන ප්‍රශ්න මැග්නිෆයි වෙන්නේ. තව කවුරු හරි කතා කරලා අපිට කියන්නේ මේ අර 1000 ගානක් කියලා කියද්දී එතකොට ක්‍රිස්තුස් වහන්සේ පොඩි වෙලා අර 1000 ගාන අපිට ලොකු වෙනවා. නොදැනුවත්වම මිනිස්සෙක් විදිහට අපිට ඒ දේ සිද්ධ වෙනවා. ඊට වැඩිය හොඳයි අපේ ජේසුව අපි මැග්නිෆයි කරගෙන ජීවත් වෙන්නේ. මොන දේ කොහොම වුණත් දෙවියන් වහන්සේ මේක ආපු පළවෙනි වසංගතේ නෙමෙයි. දෙවියන් වහන්සේ මේ වසංගතේ දුරු කරපු පළවෙනි වසංගතේ මේක නෙමෙයි. වසංගතාව අපි වසංගත 10ක් ගැන කරා. තමන්ගේ ජනයාට එක වසංගතයකින්වත් අතක්වත් තියන්න දෙවියන් වහන්සේට දුන්නේ. ඒ විශ්වාසය තුල අපි අද ඉඳ ගන්න ඕනේ. ඒ වසංගත 10 තුලදී මේ ඊශ්‍රායල් මිනිස්සු ගියා. හැබැයි ඊජිප්තුවට වෙච්ච කිසිම දෙයක් තමන්ගේ මිනිස්සුන්ට වෙන්න දුන්නේ නැහැ. ඒ විශ්වාසය තුල අපි හිටගත්තොත් ඒ විශ්වාසය අපිට තුල ඉන්නෝනේ. විශ්වාසය නැත්තම් ඒක වෙනමයි. හරි. එහෙනම් හීබ්‍රු 10:14 බලමු. ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. මක්නිසාද උන්වහන්සේ පිරිසිදු කරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණ කළසේක. උන්වහන්සේ පිරිසිදු කරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණ කළසේක. ඒ කියන්නේ උන්වහන්සේ හැම දෙයක්ම සම්පූර්ණ කළ ඉවරයි. උන්වහන්සේ ස්වර්ගයට ගියේ අපිට පාපයක් නැති කරලා. අපි තුල පාපයක් නැහැ. මොකද අපේ තුල තිබ්බ පාපය ඉවර කරලා උන්වහන්සේ ගියේ. අපි විශ්වාස කරනවා උන්වහන්සේ කරපු ක්‍රියාව උන්වහන්සේ කරපු පාප පූජාව කරලා ඉවර කරා කියලා. නැත්නම් අපිට කරන්න දෙයක් ඉතුරු කරා කියලා. උන්වහන්සේ කුරුසියට ගියානේ. කුරුසියට යද්දී උන්වහන්සේ කුරුසගසට ගියේ මම යන්න ඕන තැන. උන්වහන්සේගේ කටුවට උන්න දාගත්තේ මගේ දාගත්තේ. එතකොට අද අපි මේ කිසිම කරදරයක් තුලින් යන්න ඕනේ නැහැ. මේ යන කරදරවල උන්වහන්සේ ණය ගෙවල ඉවර කරා කියන පදේ තමයි මේක. උන්වහන්සේ මේ අපිට යන්න ඕනේ හැම දෙයක් තුලින්ම ගිහිල්ලා එදා ඒ පාප පූජාව කරදී සියල්ලම කරලා ඉවර කරා. අපිව පනිෂ් කරලා ඉවර කරපු දෙයකට යක්ෂයාට අපිව නැවතත් පනිෂ් කරන්න පුළුවන්ද?
දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ගෙවන්න තිබ්බ ඔක්කොම මිලය ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන මිලය ගෙවල ඉවර කරා. දැන් මොන කරදරේ ප්‍රශ්නේ ආවත් අපි නැවතත් ඒක ගැන වරි වෙන්න ඕනේ නැහැ. අපි ඒ තුල යන්නේ නැහැ. එහෙනම් එපිස 2:5 කියනවා උන්වහන්සේ සමග අපි නැගිටුවා අද අපි කොහෙද ඉන්නේ? අද ස්වර්ගීය ස්ථානවල ඉන්නේ. උන්වහන්සේ අපේ පාපයෙන් මිල සම්පූර්ණයෙන්ම කෙලවලා උන්වහන්සේ කියනවා අපගේ වර්ග කරුණු කොටගෙන අපි මැරී සිටිය කල්හිදී පවා ක්‍රිස්තුස් වහන්සේ අප සමග ජීවත් කර ඔබ සම ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ සමග අප නැගිටුවා. අපිත් එදා උන්වහන්සේත් මැරෙන තැන මැරුණාද? කුරුසයේදී උන්වහන්සේ මැරිච්ච දවසේ උන්වහන්සේ සමග අපි මැරුණාද? ඔව් මැරුණානේ. ඒ මැරලා උන්වහන්සේ කියන උන්වහන්සේ සමග අපි නැගිටුවා. අද අපි නැගිටලාද? අද අපිට තියෙන උත්තරච්ච ජීවිතයක්ද? ඔව් එහෙනම් ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමග අපි හිඳවුසේක. අද අපි එහෙනම් කොතනද ඉන්නේ? ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග උන්වහන්සේගේ දකුණු පස අපිව ඉඳලා ඉවරයි. කකුල් දෙක පොළවේ ඉඳගෙන ඉන්නේ යේසුගේ දකුණු පස. එහෙනම් මේ යන ලෙඩ රෝග කරදර වලට අපිට පේනවා ඒ දේවල්. අපි ඉන්නේ ස්වර්ගීය ජීවිතේ නම් ඒ දේවල් වලට අපිව පේන්නේ නැහැ. අපි ඉන්නේ ගොඩාක් උසසන. අද වෙද්දී උන්වහන්සේ අපිව ගොඩාක් උඩ තැනක ඉඳලා ඉවරයි. ප්‍රශ්න කරදර වලට අපිව පේන්නේ නැහැ දැන්. අපිට පේනවා. මොකද අපි අන්දක් උඩට ගියාම මේ සීමාව පේනවට වැඩි අන්දක් උඩ තියෙන දේවල් අපිට පේනවා වැඩිනේ. ඉතින් එහෙනම් උන්වහන්සේ අපිට කරන්න පුළුවන් ලොකු දෙයක් කරලා ඉවරයි. ලොකුම දෙයක් කියන්නේ කරන්න දෙයක් උන්වහන්සේ ඉතුරු කරලා නැහැ. වැඩේ තියෙන්නේ අපි මේ දේවල් දන්නේ නැති එක විතරයි. ඒ වගේම ගීතාවලියේ අපි ඉන්නේ ගීතාවලිය 91 කියනවා මහෞත්මයන්ගේ රහස් ස්ථානයේ වසන තැනැත්ති. මහෞත්මයන් කියන්නේ කාටද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ රහස් ස්ථානය කවුද? රහස් ස්ථානය. මහෞත්මයන්ගේ රහස් ස්ථානය. මහෞත්මයන්ගේ රහස් ස්ථානය කියන්නේ ජේසුස් වහන්සේ. ඉස්සර රහස් ස්ථානය උනේ කුඩානම් මණ්ඩපය. අද උන්වහන්සේගේ රහස් ස්ථානය යේසුස් වහන්සේ. එහෙනම් දෙවියන් වහන්සේගේ අපි මහෞත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේනේ. දෙවියන් වහන්සේගේ රහස් ස්ථානයේ වසන තැනැත්තේ. අද රහස් ස්ථානයේ වසන තැනැත්තේ කවුද? දෙවියන් වහන්සේ තුල යේසුස් වහන්සේ ඉන්නවා. යේසුස් වහන්සේ තුල අපි ඉන්නවා. එතකොට මහෞත්මයන්ගේ රහස් ස්ථානයේ වසන තැනැත්තේ කියන්නේ වසන තැනැත්තට ඉන්නේ මම. ඔබ අපි ඉන්නේ. සර්ව පරාක්‍රමයන්ගේ සෙවණේ වාසය කරන්නේ. ඒ කියන්නේ සර්ව පරාක්‍රමයන් කියන්නේ නැවතත් දෙවියන් වහන්සේට. උන්වහන්සේගේ සෙවණේ අද අපි යේසුස් වහන්සේගේ දකුණු පසින් වාසය කරනවා. අද අපි ඉන්නේ එතන. ඒ පදේ හොඳට තේරුම් ගන්න. මහත්මයන්ගේ කියන්නේ දෙවියන් වහන්සේගේ රහස් ස්ථානය කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ. වසන තැනැත්තේ කියන්නේ අපිට. සර්ව පරාක්‍රමයන්ගේ සෙවණේ වාසය කරන්නේ. උන්වහන්සේ මාගේ රක්ෂස්ථානය මාගේ බලකොටුවය. අපිට ආරක්ෂාවත් අපේ බලකොටුවත් උන්වහන්සේ. මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ ගැන කියන්නේ මේ මක්නිසාද උන්වහන්සේ පක්ෂී වැද්දාගේ මලපතින්ද විනාශ කරන වසංගතයෙන්ද නුඹ මුදා හරිනසේක. 91:7 කියනවා ඒ වගේම නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තේ දසදහසක්ද වැටෙන්නේ එහෙත් ඒ නුඹට ලං නොවන්නේ. චීන එක පැත්තකින් කඩාගෙන වැටෙනවා
ඉතාලියේ මේ පැත්තෙන් කඩාගෙන වැටෙනවා ඒක කියනවා ඔය දෙපැත්තෙන් මොකක් වැටුණත් නුඹ වැටෙන්න යන්නේ නැහැ. නුඹේ ඇස්වලින් ලඟ එහෙත් ඒ නුඹට ලඟවන්නේ නුඹේ ඇස්වලින් බල දුෂ්ටයාගේ විපාක දකින්නවා පමණක් කියලා. මක්නිසාද ස්වාමීනි ඔබ මාගේ රක්ෂස්ථානය නුඹ මහෝත්තමයා නුඹ වාසස්ථානය කරගත්තේය. නුඹට කිසි නපුරක් නොපෙමිණෙන්නේ. මේ නපුරක් නොපෙමිණෙන්නේ ඇයි? අපි රක්ෂස්ථානයේ වසනින්ද. අපි මේ කන්ඩිෂන් එක අපිට ඇප්ලයි වෙන්න නම් අපි අත්තන රක්ෂස්ථානයේ වසන්න ඕන. රක්ෂස්ථානයේ වසන්න නැත්නම් මේ දේවල් අපිට අදාළ වෙන්නේ නැහැ. අද ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කරුණාව නිසා අද අපි සියලුම දෙනාම උන්වහන්සේගේ දකුණු පස වාසය කරනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ජීවත් වෙනවා. ඒ නිසා මේක අපිට අදාළයි. ක්‍රිස්තුස් වහන්සේ ඇයි දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ ඉඳගත්තේ? ක්‍රිස්තුස් වහන්සේ ඇයි දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ ඉඳගත්තේ? උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුතා හින්දාද? ක්‍රිස්තුස් වහන්සේ ජේසු ඇයි ස්වර්ගයට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ දකුණු පසේ ඉඳගත්තේ? උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුතා හින්දාද? දෙවියන් වහන්සේගේ පුතා තමයි. නමුත් හේතුව ඒක නෙමෙයි. එහෙනම් උන්වහන්සේ මාංශය පරාජය කරපු හින්දාද? උන්වහන්සේ මාංශ පරාජය කරුවා. ඔව්. නමුත් ඉඳගන්න හේතුව ඒක නෙමෙයි. උන්වහන්සේ සර්ව සම්පූර්ණ වූ හින්දාද? උන්වහන්සේ සර්ව සම්පූර්ණයි. නමුත් හේතුව ඒක නෙමෙයි. හේතුව නම් Hebrew එකේ 3. Hebrew එකේ 3. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ මහාන් තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වરૂපයද වනසේ මට ඕනේ මෙතන ඉඳලා තමන්ගේ බල පරාක්‍රමයේ වචනයෙන් සියල්ල ධර්මී පෞගෙන පවිත්‍ර වීමක් කළ පසු උසස් ස්ථානවලට මහෝත්තමයන් වහන්සේගේ දකුණු පස ඉඳගත්සේක. මලීෂි මට ඉංග්‍රීසි වචන කියවන්න පුතේ Hebrew 1:3 proving the brightness of his glory and the express image of his person, and upholding all things by the word of his power, when he had by himself purged our sins. That's what I want. Purged our sins, and he sat down at the right hand of the majesty on high. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පස්සේ ඉඳගත්තේ අපේ මුළු පාපයට වන්දි ගෙවලා ඉවර කරපු හින්දා. එක පාපයකට හරි උන්වහන්සේට අපේ පාප වලටවත් අපිව බේරගන්න බැරි දේවල් ඉතුරු කරලා ගියා නම් වසංගත හරි ලෙඩ රෝග හරි මේ දේවල් වලින් එකක්වත් උන්වහන්සේ ඉතුරු කරලා ගියා නම් අද උන්වහන්සේට සම්පූර්ණ දේ කරා කියලා දෙවියන් වහන්සේ දකුණු පස්සේ ඉඳගන්න බෑ. උන්වහන්සේ මෙතනදී කියනවා purge our sins and he sat down කියලා. ඒ කියන්නේ සම්පූර්ණ විලය ගෙවලා ඉවර කරපු හින්දායි උන්වහන්සේ එතනදී ඉඳගත්තේ. එහෙනම් එතනදීම බලන්න Hebrew 10:12 මොකක්ද කියන්නේ කියලා. නමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පු කොට දෙවියන් වහන්සේගේ දකුණු පස ඉඳගත්සේක. නමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් උන්වහන්සේ එක පූජාවයි ඔප්පු කරේ කුරුසලසේ. සියලුම පාප වල එක පූජාවක් ඔප්පු කර දෙවියන් වහන්සේගේ දකුණු පස ඉඳගත්තා. උන්වහන්සේ දකුණු පස ඉඳගත්තා. එහෙනම් උන්වහන්සේ දකුණු පස ඉඳගත්තේ උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වුණ හින්දා නෙමෙයි. උන්වහන්සේ ඉඳගත්තේ උන්වහන්සේ අපිට ගෙවන්න දෙයක් ඉතුරු කරන්නේ නැතුව අපේ සියලුම දේවල් වලට මිලිය ගෙවලා ඉවර කරපු නිසා. ඒ වගේම යෙසායා මේ පදේම අපිට කියනවා යෙසායා 53:4-5 කියනවා. අපි ඔක්කොමලා දන්න පදයක්. යෙසායා 53:4 කියමු අපි.
උසුලාගත්තේ අපේ දුකය. උන්වහන්සේ දා කුසගසේදී උසුලාගත්තේ අපේ දුකය. මේ දුකය කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ disease and sicknesses, griefs. Hebrew වචනේ මෙතන තියෙන්නේ poly කියන වචනේ. දුක්ඛය කියන්නේ griefs. ස්ක්‍රීන් එක පේනවද? උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ඛය. මනීෂිගේ බයිබලයේ ඇත්තේ griefs කියනවා. griefs කියන්නේ Hebrew භාෂාවෙන් holy කියන්නේ මේකේ තේරුම තේරුම නම් disease and sicknesses. එතකොට අපේ සියලුම වසංගත ලෙඩ රෝග ඒ දේවල් වලට උන්වහන්සේ ඒ උසුලාගෙන තියෙන ඒ දේවල්. ඊට පස්සේ කියනවා දරාගත්තේ අපේ ශෝකය. ශෝකය කියන්නේ pains. නේද පුතේ? pains. එතකොට Hebrew භාෂාවෙන් කියන්නේ මාකෝ. ඒකේ තේරුම pains තමයි. මාකෝ කියන්නේ pains වලට. ඇයි මේ පදේ මට ඕනේ මේක ඉතිසර පස්සේ මේ පදේ කරලා ඇති. මට ඕනේ දෙවියන් වහන්සේ ඇයි මේ දේව වචනේ මුලට සබවින්ම කියලා දාලා තියෙන්නේ. surely. මොකද මනුෂ්‍ය ප්‍රශ්නයක් කරදරයක් ලඩක් දුකක් එද්දී කොච්චර මේ පදේ කිව්වත් සබවින්ම උන්වහන්සේ සුලාගත්තේ අපේ දරාගත්තේ අපේ ශෝකය කියලා කිව්වත් මිනිස්සු බලනවා සබවින්ම ඒක කරලාද ටිකක් ඉතුරු කරලාද මට ඉංග්‍රීසිාවක් දෙනවා කැස්සක් දෙනවා සැරිසරේ එනවා යනවා කකුලත් දෙනවා සබවින්ම කියන්නේ උන්වහන්සේ කියනවා ආපහු ඩවුට් කරන්න එපා ක්‍රිස්තියානි මිනිස්සුගේ ජීවිතේ ක්‍රිස්තියානි මිනිස්සු මේ වචනේ කියනවා විශ්වාසත් කරනවා හැබැයි තමන්ට ප්‍රශ්නයක් ආවම සබවින්ම කැලේ නැහැ සබවින්ම වහලා කියනවා උන්වහන්සේ උසුලා ගත්තේ අපේ දුක්ඛය දෙවියන් වහන්සේ කියනවා නෑ සබවින්ම මම මේක් ෂෝ කරලා කියන්නේ ඒ පාප පූජාව ගෙවලා මගේ දකුණු පස්සේ මගේ පුතා ඉඳගත්තේ ඕගොල්ලන්ගේ සියලුම දේවල් වලට මිල ගෙවලා ඉවර කරපු නිසා. ඒකයි උන්වහන්සේ මෙතන සබවින්ම කියලා කියන්නේ අවිශ්වාස කරන්න එපා ඒක කියන්නේ. සබවින්ම විශ්වාස කරන්න he paid in full. එහෙනම් අපි ඒ වගේම කියමු නැවතත් අපි ගීතාවලිය 91 අද අපි ගීතාවලිය 91 කරන්නේ ගීතාවලිය 91 5 ඉඳලා 6ට කියමු. රාත්‍රියේ වීතියටවත් දවාලේ විදින ඊගසටවත් අඳුරේ යන වසංගතයටවත් ඉර මුදුන් වේලාවේ පාලු කරන විනාශයටවත් බය නොවන්න. අඳුරේ යන වසංගතයට කියන්නේ මොනවද? අඳුරේ යන වසංගතයට කියන්නේ මේ කාලේ තියෙන වසංගත වලටම නෙමෙයි. සමහරක් වෙලාවට අපි දන්නේ නැතුව අපේ ඇඟ ඇතුල් වල දන්නේ නැති sicknesses develop වෙන්න පුළුවන්. පොඩි දේවල් වෙන්න පුළුවන් ලොකු දේවල් වෙන්න පුළුවන්. ඒවට කියන ඒවා අඳුරේ වෙන්නේ. කියන්නේ අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. උන්වහන්සේ කියන ඒ අඳුරේ යන වසංගතයටවත් ඉර මුදුන් වේලාවේ පාළු කරන විනාශයටවත් ඔබ බය නොවන්නේ. උන්වහන්සේ ඒකට උන්වහන්සේගේ පුත්‍රයා කර්ම කොටගෙන මිලේ ගවල ඉවරයි. ඒ දේවල් අපිට එන්නේ නැහැ. අපිට ඒ දේවල් බලපාන්නේ නැහැ. අඳුරේ යන වසංගත වලට කියන්නේ ඒවල. ලෝකෙ මිනිස්සුන්ට වෙන දේ අපිට වෙන්නේ නැහැ. හරිද? එහෙනම් අනිත් මිනිස්සුන්ට ඒ වගේ දේවල් ලෙඩක් රෝගයක් ප්‍රශ්නයක් කරදරයක් ආවම අපි ප්‍රී චෙක් අප් අපි කියලා චෙක් කරගන්න අපි පොඩ්ඩක් ගිහලා චෙක් කරගත්තොත් හොඳයි. ඒගොල්ලන්ට මේ පදේ අදාළ නැති වුණාට අපිට මේ පදේ අදාළයි. එතකොට අපිට චෙක් අප් කරන්න යන්න ඕනේ. අනිත් මිනිස්සුන්ට බඩු ස්ටෝක් කරන ඔක්කොම කරගත්තට මම කරගන්න එක ගැන විනිශ්චය කරගන්නේ එක සර්කම්ස්ටැන්ස් අනුව එක කෙනාගේ ඇදහිීම විශ්වාසය ඒ දේවල් අනුව මගේ විශ්වාසය අනුව දෙවියන් වහන්සේ කපුටන්ට කන්න දෙනවා නම් අපි උන්වහන්සේ කවදාකවත් බඩගින්න කියන්නේ අනිත් එක ඒ වසංගත අපේ ජීවිත වලට කවදාකවත් ලං වෙන්නේ නැහැ. එහෙනම් සමහර කියනවා ගීතාවලිය 91 අයිති අපිට නෙමෙයි කියලා. ඇයි මේක පැරණි කිවිසුමේ තියෙන දෙයක්. පැරණි කිවිසුමේ තියෙන දෙයක් වුණාට උන්වහන්සේ කියනවා රහස්ථානයේ තියෙන කොහෙද? අපි වසන්නේ රහස්ථානයේ. රහස්ථානයේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල. ක්‍රිස්තුස් වහන්සේ තුල අපි වසනවා කියන්නේ මහා උත්තමයන්ගේ රහස්ථානයේ වසන තැනැත්තේ කියන්නේ අපිට. ඒ කියන්නේ ගීතාවලිය 91 අපිටයි. අද අපිටයි වගේ හෙටි මෙනුවටත් ඇති. මෙනුවටයි වගේ මෙයාගේ ළමයිටත් ඇති. මේ මුළු ගීතාවලිය 91ම අපිටයි. හරි
දෙයක් කියනවා. දේවදූතයෝ නිතරම දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ව වසංගත වලින් මුදවලා තියන්න ක්‍රියා කරනවා. දැන් මම කිව්වට මම කොහොමද කියන්නේ? දේවදූතයන් දේවදරුවන්ව වසංගත ප්‍රශ්න ලෙඩ රෝග වලින් මුදවලා තියන්න ක්‍රියා කරනවා. අපි කොහොමද දන්නේ? ගීතාවලියේ 91:10. නුඹේ සියලු මාර්ගවලදී 91:10. මක්නිසාද නෑ මම කියන 10 ඉඳලා කියන්න. නොපැමිණෙන්නේ නුඹේ කිසි නපුරක් නොපැමිණෙන්නේ නුඹේ පූර්වාරමට වසංගතයක් ලංවන්නේ මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ සුවකීය දූතයන්ට කාගේ දූතයන්ටද? කාගේ සුවකීය දූතයෝ කියන්නේ? දෙවියන් වහන්සේගේ දූතයන්ට. කාගෙනද? නුඹ ගැන. කවුමත් දාගන්න නුඹ ගැන නුඹ ගැන අනදෙනසේක. ඔහු කියන්නේ දේවදූතයන්. උන්වහන්සේ දේවදූතයන් අනදෙනවා නුඹ ගැන අනදෙනසේක. ඔහු නුඹේ පය. ඔහු කියන්නේ ඒක වචනද බහු වචනද? බහු වචන. ඔබව ආරක්ෂා කරගන්න අනදෙන්නේ එක දේවදූතෙක්ට නෙමෙයි. දේවදූත සේනාවකට. අපි එක්කෙනාට එක දේවදූතයෙක්ට වැඩි උන්වහන්සේ මෙතනදී කියනවා. ඔව් නුඹේ ඔව් කියන්නේ බහු වචන. නුඹේ කියන්නේ ඒක වචන. නුඹේ පය ගලකන වදින පිණිස ඔවුන්ගේ අපිට දේවදූතේ ගොඩාක් අපිව එක්කෙනෙක් උස්සගෙන ඉන්නවා කියන්නේ කොච්චරද? ඔවුන්ගේ අපිට නුඹ උසුලා ගන්න ඕය. මේ දේ වෙන්නේ අපි උන්වහන්සේගේ සෙවණේ වාසය කරන්න ඕනේ. මොකද උන්වහන්සේගේ සෙවණ අද මේ ගැදරින් එක දෙවියන් වහන්සේගේ වාසස්ථානයේ මෙතන. උන්වහන්සේ තුල ජීවත් වෙමු. උන්වහන්සේගේ තුල ජීවත් වෙන සහෝදර සහෝදරියත් එක්ක අපි ජීවත් වීම ප්‍රේ කරනවා අපි. අපි ගැදරින් එක තමයි උන්වහන්සේගේ මේ සෙවණේ වාසය කිරීම. චර්ච් එක, ෆැමිලි මීටින් අපි එකතු වෙලා කරන උන්වහන්සේගේ සෙවණේ වාසය කරන එක. එහෙනම් දේවදූතයෝ කීයක් විතර අපිට එක්කෙනෙක්ට උන්වහන්සේ නිදහස් කරලා ඇද්ද? ඔහු කියන්නේ හීබ්‍රු 12:22. සමාවෙන්න බයිබලයේ හදන්නේ නැහැ ගොඩක් යන්න වෙනවා. හීබ්‍රු 12:22. නමුත් නුඹ සම ළඟා වී සිටින්නේ සියොන් කන්දටත් ජීවමාන දෙවියන් වහන්සේගේ නුවර වූ ස්වර්ගීය ජෙරුසලමටත් ගණන් නැති දේව දූත සේනා වෙතට. මට ඕනේ කියන්නේ ගණන් නැති දේව දූත සේනා. නුඹට වෙන් කරන්නේ ගණන් නැති දේව දූත සේනා. එහෙනම් අර උස්සන්ගේ විලියම් වයි කවද ශබීවයි ගත්තහම ඒ අපිට දෙන්නනේ ඉන්නේ. අපි එක්කෙනෙක් උස්සගෙන යන අපේ දැන් අපි ඉමෑනුවල් කියමු. ඉමෑනුවල් උස්සගෙන යන අපි මුළු පල්ලියම ආවොත් ඉමෑනුවල්ට යනවත් නෑ. ප්‍රශ්න කරදරින් යද්දී උන්වහන්සේ කියනවා නුඹේ පය මම ගලකවදින්නවත් දෙන්නේ නෑ. මම මගේ දේවදූත සේනාව උඹ වෙනුවෙන් නුඹලා කියලා නෑ මෙතන. නුඹ වෙනුවෙන් මම උස්සගෙන යන්න දෙවනවා. එහෙනම් අපි පොලිමේ ඉන්නවා දැක්කහම උන්වහන්සේට කොච්චර දුකින්ද නැද්ද? අපි පොලිම් වල උන්වහන්සේව අවිශ්වාස කරලා අපි කියන හෙට මොනවා වෙයිද දන්නේ නැහැ. අපිට අග්ගරුස්වල අපේ ඔළුවල් වලට ඒ දේ අපිට කාවක් දෙනවා. හෙට මොනවා වෙයිද දන්නේ නැහැ. අනිද්දාට මොනවා වෙයිද දන්නේ නැහැ. සති දෙකකින් මොනවා වෙයිද දන්නේ නැහැ. මාස 3කට අපි ඒක රැස් කරමු. බැරි වෙලාවක් අපිට ඒක රැස් කරගන්නට අපි එක කාලෙක ඒ වගේ ජීවත් වුණා. අපි අදට කනවා හෙටට කනවා. අපි එදා එදිනදා බලනවා. අද අපිට සල්ලි තියෙනවා. ඒ නිසා අපිට ඒක රැස් කරගන්න පුළුවන්. උන්වහන්සේ අපේ සරණහා ශක්තිය නම් උන්වහන්සේ අපිට හෙටත් ඛණ්ඩ දෙනවා නම් අපිට බැරි වෙලාවත් එක්රස් කරගන්න සල්ලි තිබ්බේ නැත්නම් හෙට අපි උන්වහන්සේ බඩගින්නේ තියනවද? නෑ. උන්වහන්සේ අපව සොයගෙන යනවා. උන්වහන්සේ තුල අපේ ජීවිතය මේ කාලේදී විතරක් නෙමෙයි හැම ප්‍රශ්නයක් කරදරයකදී මේ එච්චර. මොකද සමහරක් වෙලාවට සමහරක් ක්‍රිස්තියානිම දරුවෝ මම බයිබල් ලේඩිස් බයිබල් ස්ටඩි එකේදී කිව්වා අපේ සභාවකම පළක් කට්ටිය ඇවිල්ලා ඒ දේව දෙවියන් වහන්සේව හරි
250 විදියට දාලා කියන හෙට අපිට මොනවා වෙයිද දන්නේ නැහැ නේ කියනවා. දෙවියන් වහන්සේ කියනවා මම ඔබේ පයවත් ගල්පා දින්න දෙන්නේ නැහැ කියලා. දෙවියන් වහන්සේගේ දරුවෙක් එහෙම කියද්දි ගොඩක් දුකයි මොකද ඒගොල්ලන්ගේ නොදැනුවත්කම නිසා. හරි එහෙනම් අවසාන වශයෙන් රෝම 8:31ට යන අපි කවුරු මොන දේ කිව්වා දෙවියන් වහන්සේ කියනවා 8:31 එසේ වීනම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන් වහන්සේ අපට අපේ පක්ෂයට සිටිනසේක් නම් අපිට විරුද්ධ වන්නේ කවුද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට කියලා විශ්වාස කරනවානේ. එහෙනම් අපිට විරුද්ධ වන්නේ කවුද? 8:33 කියනවා දෙවියන් වහන්සේ තෝරා ගනු ලැබුවන්ට වරද තබන්නේ කවුද? ඒක මටවත් වෙන කාටවත් කරන්න බෑ. උන්වහන්සේ අපිව තෝරගෙන ඉවරන නම් අපි කරන දේවල් වලට කාටවත් විනිශ්චය කරන්නවත් ඒ දේවල් වරද තබන්න බෑ. උන්වහන්සේට විතරයි ඒක කරන්න පුළුවන්. 8:34 කියනම් මරුනේ ඒ අර නැගිටිනු ලැබුව දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ සිට අපු දෙසා මැදිහත්කාරකම් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද? විපතටවත්, සිත් වේදනාවටවත්, පීඩාවටවත්, දුර්භික්ෂයකටවත්, නිර්වස්त्रකමටවත්, උපද්‍රවයටවත් කඩුවෙන් අපව වෙන් කරන්නේද? එහෙනම් දෙවියන් වහන්සේ කියනවා කාමත් බය එනවනම් හිතට කියන්නේ දෙවියන් වහන්සේ කියනවා මම ඉන්නවා. බය නොවන්න, මම නිශ්චලවන්න, මම සමිඳුන් බව සිතට ගන්න. අපි ගීතාවලිය 90 ඉවර කරමු. දහතුනේ නම් කියව නුඹ සිංහයක් කොනගත් පාගන්නේය, තරුණ සිංහයක් සර්පයක් පාගන්නේය. මෙතනින් නම් බලමු 14 නම් ඔහු මා කෙරෙහි ඇලුම් බැවින් ඔහු මුදා හරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස් කරන්නෙමි. මාගේ නාමය අපි සියලුම දෙනා උන්වහන්සේගේ නාමය දන්නවනේ. උන්වහන්සේ කියනවා මාගේ නාමය ඔබ සියලුම දෙනාම දැන සිටින බැවින් ඔහු උසස් කරනවා. අපි උන්වහන්සේ උසස් කරනවා කියනවා. ඔහු මට ආඥා කරන්නේය මමද උත්තර දෙන්නෙමි. අපි ආඥා කරන හැම දෙයකම උන්වහන්සේ අපිට පිළිතුරු දෙනවා. ආමෙන්. දුකේදී ඔහු සමග මෙතනදී ඉංග්‍රීසි බයිබල් එකේ තියෙන හැම තැනකම I will කියලා. මෙතනදී එන්නේ අර මම කිව්වොත් මියන්නේ ඉවර වෙන දේ තමයි තියෙන්නේ. මම කියන කැලේ ඉස්සම ඉන්නේ. දුකේදී ඔහු සමග සිටින්නෙමි. ඒ කියන්නේ මම දුකේදී ඔහු සමග සිටින්නෙමි කියලා දෙවියන් වහන්සේ කියන්නේ. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි. දෙවියන් වහන්සේ මේ මුළු ලෝකෙම දෙවියන් වහන්සේ අපිට ගෞරව කරනවා කියන එක ඔබට විශ්වාස කරන්න පුළුවන්. උන්වහන්සේ කියනවා ඔහු මුදා ගෞරවයට පමුණුවන්නේ. මෙතනදී ඉංග්‍රීසි බයිබල් එකේ තියෙන I will. When God said I will honor you, කාටවත් අපිව පහදලා දාන්න. උන්වහන්සේ ගෞරව කරනවා නම් අපිට. ගෞරවයට පමුණුවන්නේ මේ දීර්ඝාෂයෙන් ඔහු සෑහීමකට පමුණුවා මාගේ ගැලවීම ඔහුට දක්වන්නේ. උන්වහන්සේගේ පොරොන්දුව අදත් එදත් හෙටත් ඒකා සමානයි. කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්තුති ප්‍රශංසා වේවා. Amen. Amen. Thank you. අපි යාඥා කරමු.